නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. පින්වත්නි, සමාධි භාවනා කිරීමෙන් අනතුරුව විදර්ශනා භාවනාවට බසින ආකාරය පිළිබඳව මෙතෙන් පටන් කියා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. විදර්ශනාවට බැහිමේ ආකාර ගණනාවක් තියෙනවා. සමහර යෝගාවචරයේ ප්‍රථම ධානයේ ආදී ධාන උපදවාගෙන ඉන්න අනතුරුව විදර්ශනාවට බහිනවා. සමහර භාවනා යෝගීන් උපචාර සමාධිය උපදවාගෙන ඉන්න අනතුරුව විදර්ශනාවට බහිනවා. තවත් සමහර යෝගීන් ආරම්භයේ පටන්ම විදර්ශනා භාවනාව කරගෙන යනවා. මේ තුන් ආකාරයට තමයි ප්‍රධාන වශයෙන් සමාධියේ ඉඳලා විදර්ශනාවට බහින්නේ. භාවනා යෝගීන්ට යායුතු මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, සප්ත විසුද්ධි වශයෙන් විවිධාකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. බොහෝ භාවනා යෝගීන් ප්‍රගුණ කරන ආකාරයට සප්ත විසුද්ධි පිළිවෙලට තමයි මේ භාවනා මාර්ගයේ පිළිබඳව කරුණු කියා දීමට බලාපොරොත්තු වෙන්නේ. සීල විසුද්ධිය ආදී විසුද්ධි 7ක් තියෙනම ඒවා පිළිබඳව ඒ අවස්ථාවට ඉදිරියේදී තේරුම් කරලා දෙනවා. පළමුවෙන්ම සීල විසුද්ධිය. සීල විසුද්ධිය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. තමන්ගේ සීලය ඉතා හොඳින් ආරක්ෂා කළාම අඛණ්ඩාදී වශයෙන් දේශනාවේ පෙන්වන හැටියට සිල්පද කඩන්නේ නැතුව ගෞරවයෙන් ආරක්ෂා කළාම ඒකම තමයි සීල විසුද්ධිය කියන්නේ. දුස්සීලකම් නැමැති වැරදි කෙලෙස් සේරම නැති වෙලා යන නිසා, ඒවායෙන් සිත පිරිසිදු වෙන නිසා ඒකට කියනවා සීල විසුද්ධි කියලා. සීල විසුද්ධිය සම්පාදනය කරගත්ත යෝගාවචරය ඊළඟට චිත්ත විසුද්ධිය කියන එක සම්පූර්ණ කරන්නට ඕන. චිත්ත විසුද්ධිය කියන්නේ භාවනාවට ප්‍රධාන බාධකයන් වන නීවරණාදී ධර්මයන්ගෙන් සිත මුදවාගෙන හිතේ පවිත්‍රතාවය ඇති කර ගැනීම. නීවරණයන් යටපත් කරලා හිත පිරිසිදු කර ගැනීමෙන් චිත්ත විසුද්ධිය කියන එක ඇති වෙනවා. ඒක උසස් වශයෙන් සලකා බලනකොට ධ්‍යාන, අභිඥා, අෂ්ට සමප්පාති මේ විදියට මේ ශේරම ඇතුළත් වෙන්නේ චිත්ත විසුද්ධියට. ප්‍රථම ධානයේන චිත්ත විසුද්ධිය ඇති කරගන්නට පුළුවන්. උපචාර සමාධියන චිත්ත විසුද්ධිය ඇති කරගන්නට පුළුවන්.
හිතේ බලපවතින නීවරණ ධර්මයන් යටපත් කළ ප්‍රහාණය කරලා හිතේ පිරිසිදුතාවයේ ඇති කර ගැනීමෙන් චිත්ත විසුද්ධිය සම්පූර්ණ වෙනවා. ඊළඟට තුන්වෙනි පියවර වශයෙන් දිට්ඨි විසුද්ධියට පැමිණීමටයි යෝගාවචරයට තියෙන්නේ. දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කර ගැනීමට නාම රූපාදී වශයෙන් තමන්ගේ ජීවිතයේ පිළිබඳව භාවනා මනසිකාරයේ පවත්වන්නට ඕන. අපගෙන යන භාවනා වැඩපිළිවෙලට අනුව සමාධිය ටිකක් උපදවගෙන ශරීරයේ පහළ වෙන සංවේදනාදී ධර්මයන් අනිත්‍ය වශයෙන් සැලකීමෙන් භාවනා කිරීමෙන් විදර්ශනාවට බහින්න පුළුවන්කම ඇති වෙනවා. නාම රූපාණං යතහම දස්සනං දිට්ඨි විසුද්ධි නාම කියලා විස්තර කළා තියෙන්නේ. නාම රූපයන්ගේ තත්වාකාර දැකීම නිවැරදි දැකීම තමයි දිට්ඨි විසුද්ධිය කියන්නේ. අපි භාවනා මාර්ගයේ යන හැටියට සමාධිය ටිකක් උපදවාගෙන අපි ශරීරයට අවධානය යොමු කරලා අපට දැනෙන සංවේදනාදී ධර්මයන් භාවනා කරන්න පටන් ගන්න. මෙසේ භාවනා කිරීමේදී අපි මේ භාවනා කරන්නේ නාම රූප ධර්මයන් පිළිබඳවයි. දැන් සංවේදනා කියන්නේ වේදනාව. තව තියෙනවා සංඥා සංස්කාර විඥාන කියලා තුනක්. ඔක්කොම හතරයි. මේ හතරම එකටම උපදිනම එකට මැරෙනම එක අරමුණක් අරගන්නම එක වස්තුවක පිහිටා සිටිනවා මේ ආදී වශයෙන් එකම ලක්ෂණයෙන් යුක්තයි. ඒ නිසා අපි සංවේදනාවන් මෙනෙහි කිරීමෙන් වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතරම පිළිබඳව භාවනා කළා වෙනවා. ඒ වේදනාදී ධර්මයන් අරමුණට නැමෙන නිසා කාන්දමක් වාගේ අරමුණට ඇදීගෙන යන නිසා ඒවට කියනවා නාම කියලා. ඒ වේදනාදී ධර්මයන් පිහිටා සිටින ආශ්‍රය කරගෙන පවතින අපේ ජීවිතයේ ශරීරය මේවා කැඩිලා බිඳිලා වෙනස් වෙලා යන නිසා ඒවට කියනවා රූප කියලා. අත්පා ආදී මේ අවයව සමූහය ඊළඟට පඨවි ආදී ධාතු වශයෙන් ගන්නකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ප්‍රධාන ධාතු රූප හතර සහිතව මේ ශරීරය තමයි රූප කියලා කියන්නේ. එතකොට අපි සමාධිය ටිකක් ඉඳලා ශරීරයට අවධානය කරලා ශරීරයේ තමන්ට දැනෙන සංවේදනාදී ධර්මයන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමෙන් භාවනා කිරීමෙන් නාම රූප ධර්මයන් භාවනා කළා වෙනවා. ඒවේ අනිත්‍ය දැකීමෙන්
නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය දැක්ක වෙනවා. මෙසේ භාවනා කරගෙන යාමේදී වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ කොටස් ටික මේක වෙනම කොටසක් වෙනම ගොඩක්. ඊළඟට මේ වේදනාදී ධර්මයන් ආශ්‍රය කරගෙන පවතිනා වූ කය ශරීරය ඒක වෙනම ගොඩක්. ඒ වේදනාදී ධර්ම අරමුණට නැමෙන ඇදී යන ලක්ෂණයෙන් නාම ධර්මයන් කියනවා. ශරීරයේ පිළිබඳව ඒ රූපාදී කොටස් ඒවා කැඩිලා බිඳලා යන අර්ථයෙන් ඒවට රූප කියනවා. මේ විදිහට සමාධියක පිහිටලා තමන්ගේ ශරීරයට අවධානය යොමු කරලා භාවනා කරමින් තමන්ගේ ජීවිතය සත්‍යයක් පුජ්‍යලයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි මේ නාම රූප ධර්ම සමූහයක් කියන තේරම අවබෝධය භාවනා යෝගියට ඇති වෙනවා. වේදනාව හිතාදී ඒ ධර්ම අරමුණට නැමෙන ආකාරයෙන් නාම ධර්ම හැටියටත් ශරීරය ඒවා කැඩිලා බිඳලා යන අර්ථයෙන් රූප ධර්ම හැටියටත් මේ ශරීරය ජීවිතය වෙන් කර ගන්නවා නාම රූප වශයෙන්. මෙසේ නාම රූප වශයෙන් වෙන් කරගත්තාම මෙතෙක් කාලයක් සත්වයාය පුජ්‍යලයාය මවය පියාය ආදී වශයෙන් අරගෙන තිබිච්ච වැරදි කල්පනාව වැරදි දෘෂ්ටි ශේරම ඈත් වෙලා යනවා. ජීවිතය ගැන සිලකලා බැලුවහම තියෙන්නේ මොනමද? නාම රූප ධර්මයන් පමණයි. වේදනාදී ධර්ම තියෙනවා. ඒවා ආශ්‍රය කරගෙන පවතින ශරීරයේ තියෙනවා. මේ දෙක ඇරෙන්න ඊට අමතරව සත්‍යයක් පුජ්‍යලයක් ආත්මයක් කියලා එකක් නෑ කියලා භාවනා යෝගියට අවබෝධ වෙනවා. මෙහෙම තමන්ගේ ජීවිතය නාම රූප ධර්මයන් වශයෙන් බෙදාගෙන වෙන් කරගෙන අවබෝධ කරගන්න අවස්ථාවට තමයි දිට්ඨි විසුද්ධි කියන්නේ. නාම රූපානං යථාව දස්සනං දිට්ඨි විසුද්ධි නාම. නාම රූපයන්ගේ තත්වාකාර දැකීම ඒවා තත්වාකාරයෙන් අවබෝධ කර ගැනීම තමයි දිට්ඨි විසුද්ධිය කියන්නේ. සීල විසුද්ධිය සම්පූර්ණ කළ චිත්ත විසුද්ධිය සම්පූර්ණ කළ භාවනා යෝගිය තමන්ගේ ජීවිතයේ ශරීරයේ පිළිබඳව භාවනා මනසිකාරයේ පවත්තලා තමන් භාවනා කරන ආකාරයකින් ඒ භාවනා අරමුණු මෙනෙහි කරලා මේ ශරීරේ සත්වයක් පුජ්‍යලයක් නැහැ තියෙන්නේ මොනමද අරමුණට නැමෙන කාන්දමක් වගේ අරමුණට ඇදීගෙන යන ස්වභාවයෙන්
වේදනා හිත ආදී මේ ධර්ම තියෙනම නිතරම කැඩිලා බිඳලා වෙනස් වෙලා යන ආකාරයෙන් ශරීරයේ මේ අත්පා ආදී අවයවයන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මයන් තියෙනවා. මෙතනින් එහාට සත්‍යයක් පුජ්‍යලයක් ආත්මයක් ගත යුතු සාරයක් හරයක් නෑ කියලා භාවනා යෝගියා අවබෝධ කරගන්න. මේ අවස්ථාවට කියනම දිට්ඨි විසුද්ධිය කියලා. දැන් යෝගාවචරය සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි කියන මේ විසුද්ධි තුනක් සම්පූර්ණ කරගන්නම මේ මට්ටමට පැමුණුණාට පස්සේ ඊළඟට භාවනාව නවත්තන්නේ නැහැ. තමන් කරන භාවනා අරමුණු මෙනෙහි කරමින් නැවත නැවතත් ඉදිරියට දිගට තමන්ගේ භාවනාව කරගෙන යන්නට ඕන. මෙහෙම යෝනිසෝ මනසිකාරයෙන් භාවනා කරගෙන යනකොට මේ නාම රූප ධර්මයන් වශයෙන් හඳුනාගත් දේවල් පිළිබඳව තවදුරටත් දැනුම අවබෝධය මේ භාවනා යෝගියාට ලැබෙනවා. එහෙම ලැබීමෙන් මේ නාම රූප ධර්මයන්ගේ අර වෙන් කරගත්ත නාම රූප ධර්මයන්ගේ හේතු හොයනවා. මොන හේතුවක් නිසාද මේවා හටගත්තේ කියලා හේතුන් පිළිබඳව දැනුම ඇති කරගන්න. ඊළඟට අතීත වර්තමාන අනාගත කියන මේ කාල තුන පිළිබඳවම සියලු සැක කුකුස් දුරු කරගන්නා අවස්ථාව තමයි ඊළඟට කාංකා විතරණ විසුද්ධි කියලා කියන්නේ. මේ භාවනා මානසිකාරයේ පැවැත්වීමෙහි කාංකා විතරණ විසුද්ධිය පිළිබඳව ඉතා දීර්ඝ විස්තරයක් තියෙනම ඒවා දිගින් දිගට විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කාංකා විතරණ විසුද්ධියේදී තවදුරටත් තමන්ගේ භාවනා මානසිකාරය ඉතා හොඳින් පවත්වාගෙන යනවා. එහෙම පවත්වාගෙන යනකොට දිට්ඨි විසුද්ධියේදී අවබෝධ කරගත්ත තේරුම් ගත්ත නාම රූප ධර්මයන් පිළිබඳව තවදුරටත් දැනුම අවබෝධය ඇති වෙනවා. මේ ජීවිතය සත්‍යයක් පුජ්‍යලයක් නෙවෙයි, මේවා නාම රූප ධර්ම. එහෙම තේරුම් අරගෙන තියෙනවා. ඊළඟට මේ නාම රූප ධර්ම හැදුනේ කොහොමද? මොන මොන හේතුන් නිසා මේ නාම රූප ධර්මයන් පහළ වුණාද? මේ ආදි වශයෙන් නාම රූප ධර්මයන්ගේ හේතුඵල ධර්මයන් පිළිබඳව යෝනිසෝ මනසිකාරය පවත්තනවා භාවනා යෝගිය. මේ ආකාරයට නාම රූප ධර්මයන්ගේ
හේතු ප්‍රත්‍යයන් සොයා බලන අවබෝධ කරන අවස්ථාවට කියනම කාංකා විතරණ විසුද්ධිය කියලා. ඒ නාම රූප ධර්මයන්ගේ හේතුඵල දැන ගැනීම පමණක් නෙවෙයි, මේ නාම රූප ධර්මයන් දැනුත් මෙහෙමයි, අතීතයේත් මෙහෙමයි, අනාගතයේත් මෙහෙමයි කියලා මේ තුන් කාලයේ පිළිබඳව තේරුම ඇති කරගන්නවා භාවනා යෝගියා. විදර්ශනා භාවනාවේදී ඒක ප්‍රත්‍යක්ෂ විදර්ශනා, අනුමාන විදර්ශනා කියලා දෙආකාරයකින් බෙදී යනවා. දැන් අපි වේදනාදී ධර්ම සිතින් අල්ලාගෙන මෙනෙහි කරනවා, භාවනා කරනවා. ඒ තමන් මෙනෙහි කරන භාවනා කරන අරමුණු පිළිබඳව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනුම ඇති කරගන්න. නමුත් අනිකුත් සියලු වේදනාවන්, ලෝකයේ තියෙන සියලු වේදනාවන් පිළිබඳව තේරුමක් ලබන්නට බෑ. තමන් භාවනා වශයෙන් අරමුණු කරගත්ත ඒ වේදනාදී ධර්මයන් පිළිබඳව නිවැරදි දැනීමක්, නිවැරදි අවබෝධයක් භාවනා යෝගියාට ලැබෙනවා. ඒකට කියනවා ප්‍රත්‍යක්ෂ විදර්ශනා කියලා. ඒ වගේම අපි භාවනා වශයෙන් අල්ලාගෙන මෙනෙහි කරන අරමුණු තමයි නාම රූප ධර්ම කියන්නේ. මේ කාරණේ ඉදිරියටත් තේරුම් ගැනීමට හොඳට මතකයේ තබා ගන්නට ඕන. අපි භාවනා කරනකොට භාවනා වශයෙන් අල්ලාගෙන මෙනෙහි කරන අරමුණු, හිත, මේ ඔක්කොම නාම රූප ධර්මයන්. මේවට තමයි සංස්කාර කියලා කියන්නේ. එතකොට අපි භාවනා කරනකොට නාම රූප ධර්මයන් පිළිබඳව තමයි මෙනෙහි කරන්නේ, භාවනා කරන්නේ. අපි භාවනාවක් කරනකොට, භාවනා අරමුණක් අල්ලාගෙන මෙනෙහි කරනකොට ඒ අල්ලාගත් භාවනා අරමුණ පිළිබඳව නිවැරදි තේරුමක්, හොඳ තේරුමක්, හොඳ අවබෝධයක් අපට ලැබෙනවා. ඒකට කියනවා ප්‍රත්‍යක්ෂ විදර්ශනා කියලා. ඒ අතීතයේ පහළ වෙච්ච නාම රූප ධර්මයන් අනාගතයට පහළ වෙන නාම රූප ධර්මයන් පිළිබඳව අපට ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්නට බෑ. උදාහරණයක් වශයෙන් සලකනකොට මුහුදු වතුර ස්වල්පයක් දිවගා බැලීමෙන් අපට වැටහෙනවා මේක ලුණු රසයි කියලා. ඒ අනුව අපි තේරුම් ගන්නවා මුහුදේ ඉතිරි ජල ස්කන්ධයත් ලුණු රසයෙන් යුක්තයි කියලා. අපි කොහොඹ කොළයක් හපලා බලනවා. තික්ත රස තමයි එන්නේ. ඊළඟට අපි තේරුම් ගන්නවා මේ කොහොඹ ගහේ ඉතිරි සියලුම කොළ ටිකත් තිත්ත රසයි කියලා.
අර ස්වල්පයක් අරගෙන අපි තේරුම් ගැනීම වගේ තමයි ප්‍රත්‍යක්ෂ විදර්ශනාව. අනික අනුමාන විදර්ශනාව. අනුමාන කියන්නේ සැකය නෙවෙයි. තමන් තේරුම් ගත්තු දේට අනුම අනික් ඒවත් තේරුම් ගැනීම. දැන් වර්තමාන වශයෙන් මේ නාම රූප ධර්මයන් අනිත්‍ය ආදී හැටියට මෙනෙහි කරනකොට මේවා ඔක්කොම ඇති වෙලා නැති වෙලා යනවා. දැන් බලායින් දෙද්දී වර්තමාන වශයෙන් නාම රූප ධර්මයන් නැති වෙලා යනවා. තින් භාවනා යෝගිය කල්පනා කරනම දැන් පමණක් නෙවෙයි අතීත කාලවලදීත් මේ නාම රූප ධර්මයන් මේ හැටියටම ඇති වෙලා නැති වෙලා යන්නට ඇති. අනාගතයට යම්තරම් නාම රූප ධර්මයන් පහළ වෙනම නම් ඒවත් මේ විදියටම ඇති වෙලා නැති වෙලා විනාශයට පත් වෙලා යනවා. අනුමාන වශයෙන් තේරුම් ගන්නවා. මෙහෙම අතීත වර්තමාන අනාගත වශයෙන් නාම රූප ධර්මයන් පිළිබඳව තේරුම් ගන්න අවස්ථාව තමයි කාංකා විතරණ විසුද්ධිය. ඒ තේරුම් ගැනීම පමණක් නෙවෙයි මේ ආකාරයට තේරුම් ගැනීමෙන් ඒ නාම රූප ධර්මයන් පිළිබඳව තිබෙන සියලු සැක කොකොස් දුර වෙලා යනවා. ඒ වගේම බුද්ධාදී අටතන සැකය, 12 මහා සැකය කියන සූවිසි මහා සැකයක් දුරු වෙලා යනවා භාවනා යෝගියට. මේ නාම රූප ධර්මයන්ගේ තත්ත්වාකාරය අනිත්‍යතාවය වටහා ගැනීම. බුදුරජාණන් වහන්සේ සම්මයක් සම්බුද්ධද ධර්ම රත්නය, ඒ ධර්මයේ හරිද වැරදිද අඩුපාඩුද සංඝ රත්නය පිළිබඳවත් ඒව හරිද සංඝ රත්නේ ප්‍රතිපත්ති ධර්ම වැරදිද ඊළඟට සීල සමාධි ප්‍රඥා පිළිබඳව දේශනා කළා තියෙනවා. මේවා හරිද වැරදිද, මේ අනුගියොත් ප්‍රතිඵල ලැබෙනවද නැද්ද, ඊළඟට අතීත ජාතීන් පිළිබඳව සැකය, අනාගත ජාතීන් පිළිබඳව සැකය, අතීත අනාගත ජාතීන් දෙකම එකතු කළා ඒ පිළිබඳව තියෙන සැකය, අන්තිම වශයෙන් පටිච්ච සමුප්පාදය හේතුඵල ධර්මයන් පිළිබඳව තියෙන සැකය. මේ අටට කියනවා බුද්ධාදී අටතන සැක කිරීම කියලා. භාවනා යෝගියා නාම රූප ධර්ම වශයෙන් තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය ඒක අනිත්‍ය වශයෙන් සලකනකොට මේ බුද්ධාදී අටතන සැකය කියන එක සම්පූර්ණයෙන්ම යටපත් වෙලා යනවා. ඊළඟට තවත් තියෙනම අතීතේ මම හිටියද නැද්ද, ඒ අතීතේ හිටපු එක්කෙනාමද දැන් ඉන්නෙත් මම, අනාගතේට මම වෙනවද නැද්ද, කොයි විදිහට වෙනවද ආදී වශයෙන් ඒ සැක කරන ආකාර 16ක් තියෙනවා. ඒ 16ත් යටපත් වෙලා යනවා. ඒ 16යි
මෙතන 8යි 24යි සෝවිසි මහා සැකයම යටපත් වෙලා යනවා මේ කාංකා විතරණ විසුද්ධියදී. ඒ වගේම මේ නාම රූප ධර්මයන් පහළ වෙන්නේ හේතුඵල වශයෙන් කියලා හේතුඵල පිළිබඳව දැනුම ඇති වෙනවා. මේවා ඔක්කොම හේතුවක් නිසා පහළ වෙත්තා. සංවේදනාවක් පහළ වෙන්නේ යම්කිසි අරමුණක් ගැටීමෙන් පස්ස කියන ස්පර්ශයේ ඇතිවීමෙන් සංවේදනාදී ධර්මයන් පහළ වෙනවා. ඒවා පහළ වෙන ආකාරයේ තේරුම් ගන්න. හේතුන් නිසා පහළ වෙනවා. හේතුන් නිසා පහළ වෙනවා කියලා තේරුම් ගත්තනම් හේතුඵල ධර්මයන් පිළිබඳව තේරුම් ගත්ත වෙනවා. මෙන්න මේ කාරණා ටික කෙරෙනකොට භාවනා යෝගියා පිළිබඳව තිබිච්ච ඒ භාවනා යෝගියට තමන්ගේ ජීවිතය පිළිබඳව තිබිච්ච සියලුම සැක කුකුස් යටපත් වෙලා යනවා. ඒ වගේම මේ ජීවිතයේ හේතුඵල ධර්මයන්ගෙන් හැදුන එකක් කියලා ඒ දැනුම ඇති වෙනවා. මෙන්න මේ අවස්ථාවට මේ දැනුමට තමයි කාංකා විතරණ විසුද්ධි කියලා කියන්නේ. සියලු සැකයන් තරණය කිරීමේ අවස්ථාව. මේක භාවනා මාර්ගයේ ඊටාම වැදගත් අවස්ථාවක්. මේ කාංකා විතරණ විසුද්ධිය දක්වා පැමිණීමට සහජ බුද්ධිය තියෙන්නට ඕන. මේ භාවනා මාර්ගයේ සමහර කෙනෙක් ditthi විසුද්ධියෙන් නවතිනම එතනින් එහාට යන්න යාට බුද්ධිය මදි. සමහර කෙනෙක් කාංකා විතරණ විසුද්ධියෙන් නවතිනම එහාට යන්නට යාට බුද්ධිය මදි. ඒ නිසා මේ කාංකා විතරණ විසුද්ධිය කියන්නේ එක්තරා නැවතුම් පළක් වාගේ. නමුත් මේක අගය මිල කළ නොහැකි ඊ타ත්ම වටිනා අවස්ථාවක්. අතීත වර්තමාන අනාගත පිළිබඳව සියලු සැකකුස් දුරු කරලා මේ ජීවිතයේ නාම රූප ධර්මයන් හේතුඵල ධර්මයන්ගෙන් වශයෙන් තමයි හැදිලා තියෙන්නේ කියලා මෙන්න මේ අවබෝධය ලබන අවස්ථාව භාවනා මාර්ගයේ ඊටාම වැදගත් අවස්ථාවක්. ඒකට කියනවා කාංකා විතරණ විසුද්ධිය කියලා. මේ කාංකා විතරණ විසුද්ධිය කියන එකට තව නම් කීපයක් තියෙනවා. ධම්මට්ඨිත ඥානං කියලා. ධම්මට්ඨිත ඥානය කියන්නේ මේ හේතුඵල ධර්මයන් පිළිබඳව සියලු ධර්මයන් හේතුන් නිසා හටගන්නවා කියන දැනුමත් සමග ඇතිවෙන නුවණ. ඒකට කියනවා ධම්මට්ඨිත ඥානය කියලා. ඒ නමය දෙන්නේ කාංකා විතරණ විසුද්ධිය කියන එක. ඊළඟට යමක තියෙන තත්වාකාරය නිවැරදිව දැනගන්න නිසා අනිත්‍ය ආදී ලක්ෂණ වටහා ගන්න නිසා ඒ කාංකා විතරණ විසුද්ධියට යථා භූත ඥාන දර්ශනය කියලා කියනවා.
ඊළඟට සම්මා දර්ශනං කියන මනාකොට අවබෝධ කර ගැනීම. මේ ජීවිතය නාම රූපයන් බව, ඒවා ඔක්කොම ඇති වෙන නැති වෙන බව, හේතුඵල ධර්මයන් බව අවබෝධ කරගන්න. ඒ නිසා මේ අවස්ථාවට කියනවා කාංකා විතරණ විසුද්ධිය කියලා. මේක ඊ타ත්ම ආනිසංසදායක එකක්. ඒ කාංකා විතරණ විසුද්ධියට තමයි ධම්මට්ඨිත ඥානය, යථා භූත ඥානය, සම්මා දර්ශනය කියන මේ නම් ගණනාවක් යෙදුනේ. කාංකා විතරණ විසුද්ධිය මේක ඊ타ත්ම වටිනා අවස්ථාවක්. මේ ගැන පුරාණ ආචාර්යවරු මෙහෙම ප්‍රකාශ කරලා තියෙනවා. ඉමිනාපන ඥානේන සමන්නාගතෝ විපස්සකෝ බුද්ධ ශාසනේ ලද්ධස්සාස ලද්දපතිට්ඨෝ නියත ගතිකෝ චූත්‍ර සෝතාපන්නෝ නාම හෝති කියලා. ඒකේ අර්ථය තේරුම මෙහෙමයි. මේ කාංකා විතරණ විසුද්ධිය කියන තත්ත්වයට පැමිණිච්ච යෝගාවචරය මේ බුද්ධ ශාසනයේ අස්සතුන් ලබාපු පිහිට ලබාපු කෙනෙක් වෙනම නියත ගති ඇති කෙනෙක් වෙනම චූල සෝතාපන්න යන සංඛ්‍යාවට පත් වෙනම කියන එකයි. මේක භාවනා මාර්ගයේ ඊ타ත්ම වටින අවස්ථාවක් තමයි. ඒ ගැන තවදුරටත් විස්තර කරනවා. අර කලින් කියාපු පාළි වාක්‍යය තෝරා බලනකොට මේ බුද්ධ ශාසනයේ අස්සසමක් ලැබුවා, පිහිටක් ලැබුවා කියලා කියන්නේ මාර්ගඵලයක් ලැබීම. අස්සසමක් ලැබනවා කියන්නේ මාර්ගයේ ඵලය ලැබීම, පිහිටක් ලැබනවා කියන්නේ ආර්ය මාර්ගයේ පහළ වීම. සැකෙවින් සලකා බලනකොට යම් යෝගාවචරයෙක් මේ බුද්ධ ශාසනයේ භාවනා මාර්ගයේ ගමන් කළා මාර්ගඵලයක් ලැබුවා නම් ඒ යෝගාවචරය මේ බුද්ධ ශාසනයේ අස්සසුන් ලබාපු පිහිට ලබාපු කෙනෙක් වෙනවා. ඉතින් මේ කාංකා විතරණ විසුද්ධි අවස්ථාවට පැමිණි යෝගාවචරය මාර්ගඵලයක් ලබලා නැහැ. එහෙමනම් කොහොමද අස්සසුන් ලබාපු පිහිට ලබාපු කෙනෙක් වෙන්නේ? මේ යෝගාවචරය ඒ සීල විසුද්ධි ආදී විසුද්ධි පහු කරගෙන ඇවිල්ලා කාංකා විතරණ විසුද්ධියට පැමුණුනාම මාර්ගඵලයක් අවබෝධ කරගත්තේ නැති වුණත් ඒ මාර්ගඵල අවබෝධ කර ගැනීමට සුදුසු නිවැරදි ප්‍රතිපතා ධර්මයේ පිහිටා සිටින නිසා
ආර්ය බවට පත් නුනත් ඒ යෝගාවචරයා මේ බුද්ධ ශාසනයේ අස්සසුම් ලබාපු පිහිට ලබාපු කෙනෙක් හැටියට විස්තර කරනවා. ඊළඟට මේ කාංකා විතරණ විසුද්ධිය කියන අවස්ථාවට පැමිණිලා යම් යෝගාවචරයෙක් ඒක පිරිහවා ගන්නේ නැතුව දිගටම ජීවිතේ පවත්වා ගන්නවා. පිරිහෙන්නට දෙන්නේ නැහැ. නැවත නැවත භාවනා කරමින් භාවනාව සේවනය කරමින් ආරක්ෂා කරගෙන ජීවිතාන්තේ දක්වාම අරගෙන යනවා. එහෙම යනකොට ඒ යෝගාවචරය ලෞකික ශීල සමාධි ප්‍රඥා කියන මේ ගුණයන්ගෙන් යුක්ත වෙනවා. කාංකා විතරණ විසුද්ධියෙන් පහළට බහින්නේ ආපස්සට එන්නේ නැතුව දිගටම පවත්වාගෙන යනවා ඒක. ඒ නිසාම ලෞකික ශීල සමාධි ප්‍රඥා කියන මේ ගුණයන්ගෙන යුක්ත වෙනවා. මේ ආකාරයට පැවතුනහම යම්කිසි මාර්ගයක් ඵලයක් නොලැබුණත් ඒ තනත්තා ඊළඟ ජාතියේ සුගතිගාමී වෙනවා. සතර පායෙන් මිදෙනවා. අන්න ඒ නිසායි නියත ගතිකෝ කියලා මෙතන පෙන්වුම් කළේ. නියත ගතිකයෙක් වෙන්න නම් සෝවාන් බවටවත් පත් වෙන්න ඕන. එතෙන්ට ගියහම නියම වෙනවා මේ තනත්තා මින් පස්සේ සතර අපායට යන්නේ නැහැ. දිව්‍ය ලෝක 6 මනුෂ්‍ය ලෝකයේ කියන මේ ස්ථාන 7 උපදිනම ධ්‍යාන අභිඥා ලබාගත් කෙනෙක් නම් බ්‍රහ්ම ලෝක ආදීත් උපදින්න පුළුවන්. එහෙම ගතිය නියමයක් වෙනවා. මේ කාංකා විතරණ විසුද්ධියට පැමිණිච්ච යෝගාවචරයා ආර්ය භාවයට පත් වෙලා නැහැ. නමුත් ඒක ආරක්ෂා කරගත්තොත් තමන්ගේ ජීවිතාන්තයේ දක්වා ඒ උපදවාගත් භාවනා මට්ටම හොඳින් ආරක්ෂා කරගත්තාම ඒ තනත්තා ශීල සමාධි ප්‍රඥා කියන ලෞකික ගුණ ධර්මයන්ගෙන් යුක්ත වෙනවා. වෙනින් ධර්මයක් අවබෝධ නොකලත් ඒ යෝගාවචරයාට ඊළඟ ජාතියේ දිව්‍ය මනුෂ්‍ය වශයෙන් උපදින්න සතර ආපාදුකෙන් මිදෙන්නට පුළුවන්කම ඇති වෙනවා. ඒ නිසා නියත ගතිකෝ කියලා මෙහිදී ප්‍රකාශ කළා. ඒ කාරණා හේතු කොටගෙනම චූලසෝතාපන්න කියනවා. ඒ තේරුමමයි මෙයින් අදහස් කරන්නේ. සෝවාන් පුජ්‍යලය සතර ආපාදුකෙන් මිදිච්ච කෙනෙක් වෙනවා. මෙතෙක් කියන ලද විස්තරවලට අනුම මේ කාංකා විතරණ විසුද්ධිය උපදවගෙන ඒක හොඳින් ආරක්ෂා කරගෙන ඉන්න යෝගාවචරයත් ඒ හේතු කොටගෙනම සතර ආපාදුකෙන් මිදෙනවා. ඒ නිසා මේ අවස්ථාවට චූලසෝතාපන්න කියන නම දීලා තියෙනවා. මේ කරුණ ඊටා වැදගත් එකක්. අපි මේ ජීවිතේ
සමාධි විදර්ශනා භාවනා කළහම අපට යම්කිසි ධර්මයක් අවබෝධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නොවෙනවා කියන කතාව අපි ඒ පැත්ත ගැන හිතන්නේ කල්පනා කරන්නේ නැහැ. වෙනම කියන එක ගැන තමයි අපි කටයුතු කරන්නේ ක්‍රියා කරන්නේ. එහෙම හොඳ අධිෂ්ඨාන ශක්තියක් ඇතුව මේ භාවනාව කරගෙන යනකොට මේ කාංකා විතරණ විසුද්ධි කියන අවස්ථාවට එන්න පුළුවන් වුණා නම් ඒක මේ නෛර්යානික බුද්ධ ශාසනයෙන් ලබා ගන්න උසස්ම ප්‍රතිඵලයක් තමයි. මේ අනුව අපට හිතා ගන්න පුළුවන් මේ අපේ ජීවිතයේදී සමාධි විදර්ශනා භාවනා මාර්ගයේ ගිහිල්ලා යම් කිසි විදියකින් සෝවාන් ආදී මාර්ගඵලයක් ලබන්න බැරි වුණත් අපට සමාධි විදර්ශනා භාවනාව හේතු කොටගෙන ඊළඟ ජාතියේදී සතර ආපාදුකින් මිදෙන්නට ශක්තිය ලැබෙන බව. ඒකෙන් පේනවා මේ ජීවිතයේදීම සමාධි විදර්ශනා භාවනා කළාම තමන්ට එකෙන් ලොකු සැනසෙල්ලක් ලබන්නට පුළුවන් බව. මේ වගේ ආනිසංසදායක එකක් තමයි සමාධි විදර්ශනා භාවනාව. ඒ සමාධි විදර්ශනා භාවනාවේ ගමන් කරලා කාංකා විතරණ විසුද්ධි කියන අවස්ථාවට පැමුණුනහම ඒක ඊ타ත්ම ආනිසංසදායක අවස්ථාවක් වෙනවා. මේ විදිහට අර කාංකා විතරණ විසුද්ධිය නැමැති අවස්ථාවට පැමිණි යෝගාවචරයා මේ බුද්ධ ශාසනයේ අස්සසුන් ලබාපු පිහිට ලබාපු නියත ගති ඇති කෙනෙක් වෙනම චූල සෝතාපන්න කියන අවස්ථාවට පැමිණෙනවා කියලා විස්තර කළා. ඒ ගැන විස්තරය කියලා දුන්නා. ඊළඟට වෙනත් ආකාරයකින් මේ අර්ථය තෝරලා දෙනවා. දැන් කලින් කිව්ව අර්ථයට වැඩිය වෙනත් අර්ථයකින් අර මුලින් කියාපු පාළි වාක්‍ය ඒක තෝරලා දෙනවා. කොහොමද මේ දිට්ඨි විසුද්ධියට පැමිණීමෙන් යෝගාවචරය ඒ අස්සසමක් ලබාපු කෙනෙක් වෙනවා. කොහොමද අස්සසම ලබන්නේ? කලිනුත් කිව්වා නාම රූප ධර්ම කියන්නේ සංස්කාර කියන්නේ 아무තු දේවල් නෙවෙයි. අපි සිතින් අල්ලාගෙන මෙනෙහි කරන භාවනා අරමුණු කියලා. ඒක දිගටම මතකයේ තබා ගන්න. ඒ යෝගාවචරය දිට්ඨි විසුද්ධියෙන් නාම රූප ධර්මයන් වෙන් කළා තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගනිමින් භාවනා කරනකොට ධම්මූපසංහිත
ප්‍රමෝදය කියලා එකක් ඒ භාවනා යෝගියාට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය නිවන් මඟ නිසා හිතේ ඇතිවෙන සතුට ධම්මූපසංහිත ප්‍රමෝදය කියන්නේ. එහෙම නාම රූප ධර්මයන් වෙන් කර ගනිමින් අවබෝධය ලැබෙනකොට ධර්මූපසංහිත ප්‍රමෝදය ලැබෙනකොට ඒ යෝගාවචරය මේ බුද්ධ ශාසනයෙන් අස්වැසුමක් ලැබුවා වෙනවා. එක්තරා අස්වැසිල්ලක් ලැබුවා. ඊළඟට කාංකා විසරණ විසුද්ධියට පැමිණීමෙන් පිහිට ලබාපු කෙනෙක් වෙනවා. මේ බුද්ධ ශාසනයේ පිහිට ලබාපු කෙනෙක් වෙනවා. කොහොමද මේ යෝගාවචරය නාම රූප ධර්මයන් වෙන් කර ගනිමින් ඒවායේ හේතුඵල ධර්මයන් දකිමින් මේ ශාසනයේ හොඳට පිහිට ලබාපු කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳින් ශ්‍රද්ධාව ලබාපු කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය නාම රූප ධර්ම වශයෙන් හේතුඵල ධර්ම වශයෙන් දේශනා කළා තියෙනවා. භාවනා කරගෙන යනකොට ඒ භාවනා යෝගියට මේ ජීවිතයේ නාම රූප ධර්මයන් බවත් හේතුඵල ධර්මයන් බවත් මනාකොට වැටහෙනවා. එහෙම වැටහෙනකොට මේ ධර්මයේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහ පුදුම භක්තියක් බැසගත් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයත් ඒ ධර්මයේ පිළිපදිනකොට ලැබෙන ප්‍රතිඵලයත් මනාකොට ගැලපෙනවා. බුදුරජාණන් වහන්සේ මේවා හොඳින් අවබෝධ කරගෙන තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්මයක් සම්බුද්ධයි කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව බැසගත් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ බැසගත් ශ්‍රද්ධාව ආර්ය ශ්‍රාවකයාගේ අචල ශ්‍රද්ධාව වගේ. ඒ යෝගාවචරය භාවනාව අතහැර දමන්නේ නැතුව දිගටම තමන්ගේ භාවනාව සේවනය කරමින් යනමනම් මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිවෙච්ච බැසගත් ශ්‍රද්ධාව ඒක නැතිව යන්නේ නැහැ. මරණාසන්නයේ දක්වාම ඒ බැසගත් ශ්‍රද්ධාව පිහිටා හිටිනවා. අචල ශ්‍රද්ධාව වගේම එකක් තමයි ඒ බැසගත් ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව ඇතිවීමෙන් මේ බුද්ධ ශාසනයේ පිහිට ලබාපු කෙනෙක් වෙනවා.
තවත් තැනක බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනම යේසංමයි සද්ධාමත්තං ප්‍රේමමත්තං සබ්බේතේ සග්ගපරායනා කියලා. යම් කෙනෙක් මා පිළිබඳව ඒ අයට ශ්‍රද්ධාව තියෙනවා නම් මේ වගේ බැසගත් හොඳ ශ්‍රද්ධාව තියෙනවා නම් ප්‍රේම මාත්‍රය කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඥාන සම්ප්‍රයුක්තව ඇති කරගන්න ලැබිකම ඒ ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් සබ්බේතේ සග්ගපරායනා ඒ හැමදෙනාම ස්වර්ගගාමී වෙනම දෙව් මිනිස් වශයෙන් සැප විපාක ලබා ගන්නම කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි බැසගත් සද්ධාව තියෙනවා නම් ඒ තනත්තා මේ බුද්ධ ශාසනයේ පිහිට ලබාපු කෙනෙක් වෙනවා. භාවනා මාර්ගයේ ගමන් කරමින් ඒ ධර්මෝපසංහිත ප්‍රමෝදේ කියන එක ලබනවා නම් අස්වැසුම් ලබාපු කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි බැසගත් අද්ධාවක් ඇති වෙනවා නම් එයා පිහිට ලබාපු කෙනෙක් වෙනවා. ඊළඟට මේ යෝගාවචරය ලෞකික වශයෙන් මේ ජීවිතයේදී චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව තේරුම් ගන්න ආකාරය ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් මේ බුද්ධ ශාසනයේ වටිනම සම්පත්තියක් තමයි. නමුත් ඒක මේ ජීවිතේ ලබන්න බැරි අනාගතේ ලබන්න තියෙන දෙයක් හැටියට මිනිසුන් අතර අදහස් ඇති වෙලා තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දැන් ලබන්න බෑ, මතු අනාගතයේදී තමයි ලබන්නට ඕන කියලා. ඉතින් මේක කල්පනා කරලා බලනකොට බුදුරජාණන් වහන්සේට කරන නිගාවක් හැටියට තමයි කියන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෛර්යානිකයි. නෛර්යානිකයි කියන්නේ යම් කෙනෙක් යම් බලාපොරොත්තුවක් ඒ ධර්මයේ පිළිපදිනවා නම් ඒ ධර්මය ඒ තනත්තාගේ ඒ බලාපොරොත්තු සියල්ලක්ම සඵල කරලා දෙනවා. නෛර්යානිකයි. ඒ වගේම පරම සත්‍ය ධර්මයක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පිළිපදිනකොට ප්‍රායෝගික වශයෙන් ඒ ධර්මයේ පිළිබඳව වැටහීම ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පරම සත්‍ය ධර්මයක් හැටියට තේරුම් ගන්නට පුළුවන්. නෛර්යානික බුද්ධ ශාසනය. ඒ නෛර්යානික බුද්ධ ශාසනයේ නම් අපට මේ ජීවිතයේදී යම්කිසි ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන් වෙන්න ඕන. සෝවාන් ආදී මාර්ග ඵලයක් හරි
දැන් බැරිම වුණොත් සතර ආපාදුකෙන් මිදෙන්න හරි මේ වගේ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ලබන්නට පුළුවන්. නෛර්යානික නිසා. සහජ නුවණ තියෙනම නම් ඒ නුවණ ඇති අයට මේ බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබන්නට පුළුවන්, ගුණ ලබන්නට පුළුවන්. ඉතින් මෙහෙම තිබෙද්දි ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන නැතත් උන්වහන්සේ වදාළ ධර්ම විනය තියෙනම, නිවන් මඟ තියෙනම, ශ්‍රී සද්ධර්මයේ තියෙනවා. මේ ඔක්කොම තිබෙද්දි මේක අතහැර දමලා බුදුරජාණන් වහන්සේගේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ අතහැරලා ඉදිරි කාලයකදී දෙව් මිනිස් සැප විඳලා හෝ අනාගතයේදී වෙනත් කාලයකදී නිවන් දකින්නට ඕන කියලා කටයුතු කරනම නම් එයින් හැඟෙන්නේ මේ අපේ බුදුරජාණන් වහන්සේගේ නෛර්යානික බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබන්නට බැහැ. ඒ නිසා අපි අනාගතයට යනවා කියලා. මේක නම් ඊටාම අභාග්‍ය සම්පන්න කාරණයක්. මේ ශාසනයේම අපි වෑයම් කරන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඵල ලබන්නට. අපේ බලාපොරොත්තුව කොහොම හරි ඒ ධර්මයෙන් සමාධි විදර්ශනා භාවනා වලින් උසස් භාවනා ගුණයක් ලබා ගන්නට ඕන කියන එකයි. එහෙම අපි ප්‍රතිපත්ති පුරනවා. භාවනා කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට ඒවට සහජ නුවණ තියෙන්නට ඕන. සහජ නුවණ තියෙනම නම් නිවැරදි මාර්ගයේ ගමන් කළා නම් ඒ අයට රහත් වීම කෙසේ වෙතත් අන්තිම පහළම තියෙන නැවතුම්පල සෝවාන් මාර්ග ඵලයවත් අවබෝධ කරගන්න බැහැ කියලා කියන්නට නම් බැහැ. යම් කිසි විදියකින් බැරි වුණොත් අර කලින් කියාපු හැටියට ඒතනත්තා ලෞකික සීල සමාධි ප්‍රඥා වලින් යුක්තයි. මේ හේතු කොටගෙන එයා සුගති පරායන වෙනම දෙව් මිනිස් වශයෙන් උපදිනවා. සතර ආපාදුකින් මිදෙනවා. ඒකත් සමාධි විදර්ශනා භාවනාවේ තියෙන එක්තරා ආනිසංසයක් තමයි. එම නිසා පින්වත්නි, ඔය අනාගත කතාව අත්හැර දමන්න බොහෝ දෙනාගේ හිත් අනාගතයට තමයි යොමු වෙන්නේ. ඒ අනාගත කතාව අපි අත්හැර දමලා මේ බුද්ධ ශාසනයේම ධර්මාබෝධය ලබන්නට ඕන කියලා වීර්ය කරමින් සමාධි විදර්ශනා භාවනා කරන්නට ඕන. මෙතන මේ විස්තර කරන හැටියට නාම රූප ධර්මයන් වෙන් කරගන්නා දිට්ඨි විසුද්ධියේදී ඒ දිට්ඨි විසුද්ධියට පැමිණීමෙන් යෝගාවචරය ලෞකික වශයෙන් දුක්ඛ සත්‍ය පිළිබඳව දැනුම අවබෝධය ලබා ගත්ත වෙනවා. ඊළඟට කාංකා විතරණ විසුද්ධිය
කියන අවස්ථාවට පැමිණීමෙන් හේතුඵල ධර්මයන් පිළිබඳව දැනුම ඇතිවීමෙන් ලෞකික වශයෙන් සමුදය සත්‍ය අවබෝධ කරගත්ත වෙනවා. තව ඉදිරියටත් අනිත්‍ය ආදී වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වාගෙන යාමෙන් ලෞකික වශයෙන් මාර්ග සත්‍යයත් අවබෝධ කරගත්ත වෙනවා. මෙහෙම භාවනා මානසිකාරයේ පවත්වාගෙන යනකොට මේ පංච උපාදානස්කන්ධය නම් මහ දුකක්, මේකේ ඉදිකටුවගක් ඔබන තරම් ස්වල්පයක්වත් නැහැ, සුවයක් සම්පූර්ණයෙන්ම දුක් ගොඩක් කියලා තේරුම් යනකොට මේ පංච උපාදානස්කන්ධය නාම රූප ධර්මයන් තියෙන නිසා තමයි දුක එන්නේ. මේක නොපැවැත්ම ඇති කරගත්තා නම් ඒක සැපයක් වෙන්න ඕන කියලා නිවන පැත්තට හිත නැමෙනම නැඹුරු වෙනවා. ඒ වගේම තවත් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන ධර්මය ඒසං තන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම ඒක ඊටාම සාන්තයි ප්‍රණීතයි කියලා දේශනා කළා තියෙනවා. මේ අනුව නිරෝධ සත්‍ය ලෞකික වශයෙන් අවබෝධ කරගන්නවා, ඒ පිළිබඳව තේරුම ඇති කරගන්නවා. එතකොට මේ යෝගාවචරය කාංකා විතරණ කියන විසුද්ධි සමයේදී දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ලෞකික වශයෙන් අවබෝධ කරගන්නවා. චතුන්නං අරිය සත්‍යානං අධිගතත්තා, මේ විදියට චතුරාර්ය සත්‍ය ධර්මය ලෞකික වශයෙන් අවබෝධ කර ගැනීම. අපායේසු අබබ්බුප්පත්තිකෝ සෝතාපන්න භූමියං බබ්බුප්පත්තිකෝච හෝති. අපාය භූමිය කියන සතර අපායෙහි ඉපදීමට සුදුස්සෙක් වෙන්නේ ය. සතර අපායට යන්නේ නැහැ කියන එකයි. ඒ පැත්තට යන්නේ නැහැ. සෝතාපන්න භූමියං බබ්බුප්පත්තිකෝ, සෝවාන් භූමියේ ඉපදීමට යෝග්‍යයි, සුදුසුයි. සෝවාන් භූමිය කියන්නේ මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6 කියන මේ ස්ථාන 7ට මෙන්න මේ ප්‍රදේශයේ ඉපදීමට සුදුසුයි. අන්න ඒ නිසා මේ දෙවෙනි තේරුමට අනුම නියත ගතිකෝ කියලා කියනවා. යෝගාවචරය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ලෞකික වශයෙන් අවබෝධ කර ගැනීමෙන් සතර අපායේ උපදීමට නුසුදුසු බවට පත් වෙනම සෝවාන් භූමියයි කියන දිව්‍ය මනුස්ස වශයෙන් ඉපදීමට යෝග්‍ය සුදුසු වෙනවා. ඒ නිසා හු නියත ගතිකයෙක් වෙනවා කියලා තමයි තෝරලා තියෙන්නේ. ඒ නිසාම චූල සෝතාපන්න කියන සංඛ්‍යාවටපත් වෙනවා. මේ කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ කිරීමෙන් මේ වගේ අතිමහත් ආනිසංසයක්
භාවනා යෝගියාට ලබන්නට පුළුවන් වෙනවා.